හොඳයි ආයුබෝවන් අපි පන්තිය ආරම්භ කරමු. අපි පසුගිය දිනේ කතා බහ කරලා ඉවර කළා ලෝකේ මානව ජනාවාස කියන මාතෘකාව. ලෝකේ මානව ජනාවාස ඉවර කළාට පස්සේ අපිට මේ පාඩමේම තවත් එක ප්‍රධාන මාතෘකාවක් ඉතුරුලා තිනවා කතා බහ කරන්න. ශ්‍රී ලංකාවේ මානව ජනාවාස කියලා. අපි මේ පාඩම නවත්තපු තැනින් අද පටන් ගමු ශ්‍රී ලංකාවේ මානව ජනාවාස කියන මාතෘකාව. එතකොට ළමයි ලෝකේ මානව ජනාවාස පිළිබඳව අධ්‍යයනය කරපු අපිට ශ්‍රී ලංකාවේ මානව ජනාවාස පිළිබඳව අධ්‍යයනය කිරීමේ යම් වටිනාකමක් තියෙනවා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ මානව ජනාවාස පිළිබඳව කතා බහ කරනකොට ඉතා දීර්ඝ ඉතිහාසයක් මේ මානව ජනාවාස සම්බන්ධයෙන් තියෙනවා. ඒ වගේම තමයි මේ මානව ජනාවාස කලින් කලට වෙනස් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අතීතයේ මුල් ආරම්භක වකවානුවල තිබිච්ච මානව ජනාවාස වල ස්වභාවය නෙමෙයි අද දකින්න ලැබෙන්නේ. ඊට වඩා වෙනස් ස්වභාවයක් අපිට වර්තමාන වෙනකොට දකින්න ලැබෙන නිසා මේවා අපිට පැහැදිලි අවකාශීය වශයෙන් වෙනස් වගේම කාලීන වෙනසකට භාජනය වෙලා තියෙනවා. නේද? ශ්‍රී ලංකාවේ මානව ජනාවාස අවකාශීය වශයෙන් වෙනස්නේ. දැන් නුවරඑළිය ප්‍රදේශ වලට ගියාම ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට ගියාම තියෙන මානව ජනාවාස වල ස්වභාවය නෙමෙයි ලංකාවේ බටහිර කොටස් වල තියෙන නගර වල ගිහිල්ලා බැලුවම මේ නාගරික ජනාවාස වල තියෙන්නේ. ඒත් එක්ක බලනකොට මේ සංසන්දනය කරපු අවස්ථා දෙකත් එක්ක වියලිකලා මේ මානව ජනාවාස කියන ඊට වඩා වෙනස්. අපිට පේනවා ලංකාවේ මානව ජනාවාස වල අවකාශීය වෙනසක් තියෙනවා. ඒ වගේම කලින් කලටත් වෙනස්. දැන් ඔබ කල්පනා කරලා බලන්න 1950 විතර තිබුණු රත්නපුර නගරය නේද? රත්නපුර නගරයේ ස්වභාවය නෙමෙයි වර්තමානයේ කොට දකින්න ලැබෙන්නේ. එතකොට අපිට පැහැදිලි ශ්‍රී ලංකාවේ මානව ජනාවාස අවකාශීය වශයෙන් වගේම කාලීන වශයෙන්ුත් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. නේද? කාලීන වශයෙන්ුත් වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකාවේ මානව ජනාවාස පිළිබඳව අධ්‍යයනය කිරීමේ යම් වටිනාකමක් වැදගත්කමක් තියෙනවා. එතකොට ළමයි ශ්‍රී ලංකාවේ මානව ජනාවාස පිළිබඳව අධ්‍යයනය කරපු පුද්ගලයෝ කියනවා ලංකාවේ මානව ජනාවාස සම්බන්ධ ඉතිහාසයේ විවිධ අවස්ථා හොයලා බලනකොට ඉතා දීර්ඝ පැරණි ඉතිහාසයක් මේ මානව ජනාවාස සම්බන්ධයෙන් තියෙනවා කියලා කියනවා. මේ මානව ජනාවාස සම්බන්ධයෙන් තියෙන ඉතිහාසය ඒගොල්ලෝ කියනවා අවුරුදු ලක්ෂ 1,25,000කට වඩා වැඩි. අවුරුදු ලක්ෂ 1,25,000කට වඩා පැරණි මානව ජනාවාස ලංකාවේ ස්ථාන කීපයක පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හම්බෙලා තියෙනවා. දැන් ඔබ දන්නවා පුරාවිද්‍යාත්මක කැණීම් වලදී හඳුනා ගන්නා වූ විවිධ ශේෂ කොටස් නේද? විවිධ ශේෂ කොටස් කාබන් 14 පරීක්ෂණයේ වැනි විද්‍යාත්මක ක්‍රම වලට භාජනය කරලා තමයි ඒවැ කාල නිර්ණයන් කරන්නේ. ඒතර ලංකාවේ විවිධ ස්ථානවල හඳුනාගත්ත මේ කියන කැණීම් කටයුතු වලින් හඳුනාගත්ත මානව ජනාවාස සම්බන්ධ විවිධ සාධක සාක්ෂි අර කාබන් 14 පරීක්ෂණයට යොමු කරලා ඒ හරහා කාල නිර්ණය කරගෙන තියෙනවා කොච්චර පැරණිද කියලා. ඒ අනුව තමයි ලංකාවේ ජනාවාස පිළිබඳව මේ කියන අධ්‍යයන කරුණ එළියට එන්නේ. ඒ කියන්නේ මානව ජනාවාස පිළිබඳව අධ්‍යයනය කරපුවා කියන්නේ අපේ රටේ පැරණි මානව ජනාවාස වල ඉතිහාසය බලනකොට අවුරුදු 1,25,000කට වඩා පැරණි මානව ජනාවාස ලංකාවේ හම්බෙනවා කියලා. ඒක ඉතිහාසයේ විෂය හදාන ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට වඩා හොඳට මේවා ගැන විස්තර කියයි. ලංකාවේ ඔය කියන පැරණිම මානව ජනාවාස. කියන්නේ අවුරුදු 1,25,000කට වඩා පැරණි. 1,25,000කට වඩා පැරණි මානව ජනාවාස හම්බෙලා තියෙනවලු ස්ථාන තුනකින්. එකක් තමයි බුන්දල කියන ප්‍රදේශය. බුන්දල ප්‍රදේශය. ඊළඟට කතරගම තියෙනවා මිනිහාගල් කන්ද කියන ප්‍රදේශය. කතරගම මිනිහාගල් කන්ද ප්‍රදේශය. ඊළඟට තුන්වෙනි ස්ථානය තමයි පතිරාජවෙල. මෙන්න මේ කියන ස්ථාන තුනෙන්ලු අපේ රටේ අවුරුදු 1,25,000කට වඩා පැරණි මානව ජනාවාස හම්බ වෙන්නේ. නේද? එහෙනම් ඔන්න අපේ අලුත් මාතෘකාවක් පටන් අරගෙන යන්නේ ශ්‍රී ලංකාවේ මානව ජනාවාස කියන එක. ශ්‍රී ලංකාවේ මානව ජනාවාස පිළිබඳව අධ්‍යයනය කිරීමේදී වටිනාකම මම පැහැදිලි කළා. ලංකාවේ මානව ජනාවාස සම්බන්ධ ඉතිහාසය දීර්ඝයි කියලා. ඔන්න තියෙනවා සාක්ෂියක්. අවුරුදු 1,25,000කට වඩා පැරණි මානව ජනාවාස ලංකාවේ ස්ථාන කිහිපකින් හම්බ වෙනවා. ඒනකට පැරණි බව කියවෙනවා තහවුරු වෙනවා මේ කතාව. ඒ වගේම මම කිව්වා ලංකාවේ මානව ජනාවාස අවකාශීය වශයෙන් විවිධත්වයක් පෙන්වන්න කරනවා. තැනින් තැනට වෙනස්.
ඒ වගේම කාලීන විවිධත්වයකුත් පෙන්වනවා. අතීතයේ තිබුණු මානව ජනාවාසවල ස්වභාවයම අද දකින්න ලැබෙන්නේ ඊට වඩා වෙනස්. නේද? මෙන්න මේ කාරණා නිසා අපිට ශ්‍රී ලංකාවේ මානව ජනාවාස පිළිබඳව අධ්‍යයනය කිරීමේ යම් වටිනාකමක් පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ කිව්ව අවුරුදු 1,25,000කට වඩා පැරණි මානව ජනාවාසී. ඔයිට මෙහා පැත්තෙන් අපිට කතා කරනකොට හම්බ වෙනවා අවුරුදු 40,000කට වඩා පැරණි. හරි? පැරණි මානව ජනාවාස ලංකාවේ ස්ථාන ගණනාවකින් හම්බ වෙනවා. මේ මානව ජනාවාස ලංකාවේ ස්ථාන ගණනාවකින් හම්බ වෙනවා. මොනවද? එකක් තමයි ඔයගොල්ලෝ දන්න කුරුවිට බට දොඹලේන. නේද? ඊළඟට අත්තනගල්ලේ තියෙන අලුලේන. ඊළඟට දොරවකලින. ඊළඟට සීගිරිය පොතාන නේද? මෙන්න මේ වගේ ස්ථාන රාශියකින් මේ අවුරුදු 40000ක් විතර පරණ මානව ජනාවාස ලංකාවේ හම්බ වෙනවා. එතකොට පේනවා අර අපි කලින් කතා කරපු ආකාරයේ 1,25,000ක් තරම් පැරණි අවුරුදු 1,25,000ක් තරම් පැරණි මානව ජනාවාස නම් ස්ථාන 3ක විතරයි හම්බ වෙන්නේ. හැබැයි මේ කතා කරන අවුරුදු 40000ක් විතර පරණ මානව ජනාවාස ලංකාවේ ස්ථාන රාශියකින් හම්බ වෙනවා. දැන් වලින් හම්බ වෙනවා. ඒත් අපිට පේනවා මේ ලංකාවේ මානව ජනාවාසවල විකාශනය තුළ නේද? පරිණාමය තුළ අපිට පේනවා අර රජරට වැව්බැඳි ප්‍රදේශයේ ආරම්භ වෙච්ච මානව ශිෂ්ටාචාර ජනාවාස අපි දන්නවා මේ ක්‍රමානුකූලව නිර්ත පැත්තට සංක්‍රමණය වෙනවා. රාජධානි නිර්ත දිගට සංක්‍රමණය වීමත් සමග ඊට සමගාමීව ජනාවාසත් මේ විදිහට නිර්ත පැත්තට සංක්‍රමණය වෙනවා. ඒතර අපිට මේ බව තහවුරු කරන සාක්ෂි තමයි මේ කියමු අර ගල්ලින් වලින් විවිධ ස්ථාන වලින් හම්බ වෙන්නේ නේද? මේ විදිහට අපිට ලංකාවේ මානව ජනාවාස සම්බන්ධ තියෙන ඉතිහාසය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ආර්ය මානව ජනාවාස ඔතෙන්දි වැදගත් කාරණයක් විදිහට අපිට පෙන්නලා දෙන්න මතු කරලා දෙන්නත් පුළුවන්කම තියෙනවා. දන්නා විජය කුමාරයා සමග පැමිණි කණ්ඩායම විවිධ ගංගානින්න කේන්ද්‍ර කරගෙන විවිධ ස්ථානවල මානව ජනාවාස ගොඩනැගීම කළා නේද? අනුරාධගාම කිව්වා, මහාතිත්ත කිව්වා නේද? ඊළඟට විවිධ නම් වලින් ඔය විදිහට හඳුනා ගන්න ජනාවාස නිර්මාණය කිරීම කළා. ඒ නිසා අපේ ලංකාවේ මානව ජනාවාස සම්බන්ධ ඉතිහාසය ගැන කියන්න ඊට වඩා කරුණු කාරණා අවශ්‍ය නැහැ. ඒ වගේ තත්ත්වයක් තුළ අපි ලංකාවේ මානව ජනාවාස පිළිබඳව කතා බහ කිරීම ඉතාම වැදගත්. එහෙනම් අපි පොඩි හැඳින්වීමක් ලියමු ශ්‍රී ලංකාවේ මානව ජනාවාස කියන ප්‍රධාන මාතෘකාව යටතේ. ලියන්න ලෝකයේ මානව ජනාවාස පිළිබඳව සිදු කරන අධ්‍යයනයෙන් පසු ලෝකයේ මානව ජනාවාස පිළිබඳව සිදු කරන අධ්‍යයනයෙන් පසු සර් කොහෙන්ද ලියන්නේ? දැන් අපි එදා පාඩමක් ඉවර කරන්නේ ලක්ෂාන් මේ ලෝකේ මානව ජනාවාස කියලා. ඒකෙන් පස්සේ මේ අලුත් මාතෘකාවක් පටන් ගන්න ශ්‍රී ලංකාවේ මානව ජනාවාස. අලුත් පාඩමක්. හරිද? ඒ නෝට් එක එදා ලියලා ඉවරෙච්ච තැනින් එදා අපි ටියුට් එක ගැන කතා කරේ. දැන් මේ කියන්නේ සාමාන්‍ය විදිහට නෝට් එක දීලා ඒ නිසා ඔයාලට මානුෂ භූගෝල විද්‍යාවේ ඔයගොල්ලෝ නවත්තලා තියෙන තැනින් පටන් ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මානව ජනාවාස කියන මාතෘකාව යටතේ. ගැටලුවට උත්තරේ හම්බුණා නේද? හරි නේද? හරි. ඒ අර්ථය තමයි ලියන්න පටන් ගත්තේ. ලෝකේ මානව ජනාවාස මෙන් ශ්‍රී ලංකාවේ ජනාවාස පිළිබඳවත් අධ්‍යයනය කිරීම කරුණු කීපයක් නිසා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ මානව ජනාවාස පිළිබඳව මෙතෙක් සිදු කර ඇති පුරාවිද්‍යාත්මක අධ්‍යයන වලින් හඳුනාගෙන ඇත්තේ වසර 1,25,000කට වඩා පැරණි
වසර 1,25,000කට වඩා පැරණි. වසර 1,25,000කට වඩා පැරණි මානව ජනාවාස බූන්දල කතරගම මිනිහාගල් කන්ද පතිරාජ වෙල යන ස්ථානවලින් හමුවන බවයි. මේ හැරුණුකොට වසර 40,000කට වඩා පැරණි මානව ජනාවාස ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන ඇත. උදාහරණ වරකාපොළ දොරවක ලෙන සීගිරිය පොතාන ඊළඟට බූන්දල පල්ලෙමලල පාහියංගල ඊළඟට කුරුවිට බටදොබලෙන ඊළඟට කිතුල්ගල බෙලිලෙන ඊළඟට බලන්ගොඩ බෙල්ලන්බැඳි පැලැස්ස කිතුල්ගල බෙලිලෙන ඊළඟ අත්තනගොඩ අලුලෙන ඊළඟට ගම්පහ අලවල ලෙන වැනි ස්ථාන මේ අතර වේ. හොඳයි. ඒ වගේම පුතේ ලංකාවේ මානව ජනාවාසවල ඔය පැරණි බව නේද? ඒකට තියෙන දීර්ඝ ඉතිහාසය පැහැදිලි කරනකොට ඔය කියපු ස්ථාන වලට අමතරව අපිට පේන වියලි කලාපේ
නේද? වාරි ශිෂ්ටාචාරයක් මුල් කරගෙන නිර්මාණය වෙච්ච අර පුරාණ ගම්මාන වල ඉඳලා බලනකොට ඒ වියලි කලාපීය ප්‍රදේශවල ඉතා දියුණු මානව ජනාවාස සහිත ශිෂ්ටාචාර තිබුණා කියන එකට සාක්ෂි සාධක හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මම අර කියපු කතාව අර වියලි කලාපයේ ප්‍රධාන කොටගත්ත තිබුණු රාජධානි නිරිත පැත්තට සංක්‍රමණය වීමත් සමග ඒ ජනාවාසත් ඒ රාජධානි සමග සංක්‍රමණය වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒවා මේ පැත්තට පැමිණීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඔය කියන කරුණු ටික ගොනු කළාට පස්සේ හොඳටම ප්‍රමාණවත් ලංකාවේ මානව ජනාවාස සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා කියන කතාව තහවුරු කරගන්න. අපි ඒ නිසා ඔය කාරණාත් උදේටම ලියමු. එයන මේ හැරුණුකොට ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල මේ හැරුණුකොට ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල ඉතා දියුණු වාරි ශිෂ්ටාචාරයක් සහිත ඉතා දියුණු වාරි ශිෂ්ටාචාරයක් සහිත ඉතා දියුණු වාරි ශිෂ්ටාචාරයක් සහිත මානව ජනාවාස පැවති බවත් එම ප්‍රදේශවල පැවති රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමත් සමග මානව ජනාවාසද ඒ සමග සංක්‍රමණය වීමක් සිදු වී තිබේ. හොඳයි. ඕකෙන් පස්සේ ජනාවාස සම්බන්ධ ඉතිහාසය ගැන කතා කරනකොට හම්බෙන තවත් වැදගත් සන්දේශානයක් තමයි අපි දන්නවා අපි අවස්ථා තුනකදී බටහිර රටවල් වලට යටත් වෙලා හිටියා නේද? ඉංග්‍රීසීන්ට ඊළඟට පෘතුගීසි ලන්දේසි මේ ආදී අයට තමයි අපි යටත් වෙලා හිටියේ. ඒ කාලවලදී අපිට පේන විශේෂයෙන්ම මේ ඉංග්‍රීසීන්ගේ ක්‍රියාකාරීත්වය නේද? ඒගොල්ලෝ ඇවිල්ලා රට තුල කරපු ආර්ථික කටයුතු ඒගොල්ලන්ගේ ආර්ථික කටයුතු ප්‍රසාරණය මේ වගේ දේවල් එක්ක අපිට පේන ඔන්න වෙරළබඩ කලාපය තුල ජනාවාස නිර්මාණය වෙන විශේෂම නගර ඒවා වෙළඳාම කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙච්ච නගර. ඊට පස්සේ අපි දන්නවා ඒ අර පෘතුගීසි ලන්දේසි කියන කණ්ඩායම් තමයි ඉතින් ඔය වෙරළබඩ නගර නිර්මාණය කිරීමේ කාර්යයේදී මූලික වෙලා තියෙන්නේ. පස්සේ අපි දන්නවා ඉංග්‍රීසීන්ට රට යටත් වීමත් එක්ක ඒගොල්ලෝ මොකද කළේ මධ්‍ය කඳුකරේ විවිධ ප්‍රදේශ වලට වතු වගා හඳුන්වලා දෙනවා. තේ වගාව, රබර් වගාව වගේ දේවල් හඳුන්වා දීමක් කරනවා. අන්න එතකොට මධ්‍ය කඳුකරේ පුරා වතු වගාව වැඩ කටයුතු ව්‍යාප්ත වෙලා යනකොට ඔන්න පටන් ගන්නවා අර වෙරළාසන්නේ නිර්මාණය වෙච්ච නගර එවත්තන් මේ මානව ජනවාස ක්‍රමානුකූලව රට අභ්‍යන්තරයට විකාශනය වෙන්න පටන් ගන්නවා. මධ්‍ය කඳුකරේ දක්වා පැතිරෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි ලංකාවේ මානව ජනවාස ව්‍යාප්ත වීම සිද්ධ වුණේ. අපි එහෙනම් අවසාන ඉතිහාසය සම්බන්ධයෙන් කියවෙන අවසාන කේන්දරියම. එයන්ද එමෙන්ම පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන්ට යටත්ව පැවති කාල සීමාවේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල වෙළඳ නගර කේන්ද්‍ර කරගෙන මානව ජනාවාස නිර්මාණය වූ අතර ව්‍යාපාරික වතු කෘෂිකර්මය
මධ්‍ය කඳුකරය දක්වා ව්‍යාප්ත වීමත් සමග මධ්‍ය කඳුකරය දක්වා ව්‍යාප්ත වීමත් සමග වෙරළබඩ පැවති මානව ජනාවාස වෙරළබඩ පැවති මානව ජනාවාස මධ්‍යම කඳුකරය දක්වා පැතිර යාම සිදුව තිබේ. මධ්‍යම කඳුකරය දක්වා පැතිර යාම සිදුව තිබේ. ඊට පස්සේ අනුච්ඡේදක මෙහෙම ලියන්න මේවායින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ මානව ජනාවාස සම්බන්ධයෙන් මේවායින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ මානව ජනාවාස සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. එසේම ශ්‍රී ලංකාවේ මානව ජනාවාසවල අවකාශීය හා කාලීන විවිධත්වයක් ශ්‍රී ලංකාවේ මානව ජනාවාස සම්බන්ධ අවකාශීය හා කාලීන විවිධත්වයක් නිරීක්ෂණය කළ හැකිවීමද මානව ජනාවාස පිළිබඳ වූ අධ්‍යයනයේ වැදගත්කම මානව ජනාවාස පිළිබඳ වූ අධ්‍යයනයේ වැදගත්කම මානව ජනාවාස පිළිබඳ වූ අධ්‍යයනයේ වැදගත්කම මනාව පැහැදිලි කරයි. හොඳයි. එහෙනම් අපි දැන් දන්නවා ලංකාවේ මානව ජනාවාස පිළිබඳව අධ්‍යයනය කළ යුත්තේ ඇයි කියලා කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් කියන්න උත්තර තුනක්. මොකක්ද එක? ලංකාවේ මානව ජනාවාස සම්බන්ධයෙන් ඉතා දිග ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව විමර්ශනය කිරීම වැදගත්. අනිත් පැත්තෙන් ලංකාවේ මානව ජනාවාස තැනින් තැනට වෙනස්. ඒ නිසා අපි ලංකාවේ ජනාවාස ගැන අධ්‍යයනය කිරීම වැදගත්. තුන්වෙනි කාරණය තමයි ලංකාවේ මානව ජනාවාස වල කාලීන විවිධත්වයකුත් තියෙනවා. අතීතයේ තිබුණු මානව ජනාවාස වල ස්වභාවය ඒ ආකාරයෙන්ම අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ. කාලය සමග වෙනස් වෙනවා. කාලය සමග පරිණාමය වෙනවා. මෙන්න මේ කාරණා නිසා අපි ලංකාවේ ජනසංඛ්‍යා මේ ජනාවාස පිළිබඳව අධ්‍යයනය කිරීමේ යම් වැදගත්කමක් තියෙනවා. ඒ නිසා අපි ලංකාවේ ජනාවාස පිළිබඳව දීර්ඝව කතා බහ කිරීම කරනවා. හොඳයි. එහෙනම් ඔන්න අපි පැහැදිලි කිරීම කළා ලංකාවේ මානව ජනාවාස කියන මාතෘකාව සම්බන්ධයෙන්. එහෙනම් එතකොට අපි ඊළඟට යන්න හදන්නේ ශ්‍රී ලංකාවේ විවිධ මානව ජනාවාස වර්ග ගැන කතා කරන්න. අපි එතෙන්දී අනු මාතෘකාවක් ගමු. ශ්‍රී ලංකාවේ මානව ජනාවාස වර්ග. ශ්‍රී ලංකාවේ මානව ජනාවාස වර්ග. හොඳයි. දැන් ඔබ දැනුවා මේ වෙනකොටත් අපි ලෝකේ මානව ජනාවාස පිළිබඳව කතා බහ කරන වෙලාවේ ලෝකේ තිබුණ විවිධ වර්ගී එකට එකක් ගත්තාම වෙනස් ලක්ෂණ පෙන්වුම් කරන ගතිගුණ පෙන්වුම් කරන ජනාවාස නේද? එතකොට අපිට පේනවා ලෝකයේ මානව ජනාවාස වල අධික විවිධත්වයක් තිබුණා. ඒ වගේම තමයි මේ ශ්‍රී ලංකාවේ මානව ජනාවාස සම්බන්ධයෙන් කතා බහ කරනකොටත් අධික විවිධත්වයක් දකින්න ලැබෙනවා. නේද? අධික විවිධත්වයක් දකින්න ලැබෙනවා. අන්න එතකොට අපි මේ කතා බහ කරන්න හදන මාතෘකාව සම්බන්ධයෙන් විමසනකොට ශ්‍රී ලංකාවේ මානව ජනාවාස වර්ග කියලා කිව්වහම අර ලෝකේ මානව ජනාවාස අධික විවිධත්වයක් තිබුණාට අපි බෙදුවනේ ලෝකේ මානව ජනාවාස කොටස් දෙකකට.
නේද? ග්‍රාමීය ජනාවාස සහ නාගරික ජනාවාස. හැබැයි ඉතින් එහෙම බෙදාගෙන කතා කරනකොට තමයි අර අතරමඟදී මතුවලා ආවේ මේ ග්‍රාමීය ලක්ෂණයි නාගරික ජනාවාස ලක්ෂණයි කියන දෙකම සම්මිශ්‍රණය වෙච්ච අවස්ථාවකුත් ලෝකේ තියෙනවා කියලා. නේද? ඒකට අපි කිව්වා මොකක් කියලාද? ගැමි නාගරික ජනාවාස. ගැමි නාගරික ජනාවාස කියලා කිව්වේ. එතකොට බලන්න ඔන්න ඔය කියපු ග්‍රාමීය ජනාවාස නාගරික ජනාවාස සහ ඒ අතරමැද ලක්ෂණ දෙකම වෙන්නුම් කරන ගැමි නාගරික ජනාවාස කියන වර්ග තුනක් ගැන කතා කළා ලෝකීය ජනාවාස සම්බන්ධ කතා කරනකොට. අපි මෙතෙන්දී ශ්‍රී ලංකාවේ ජනවාස පිළිබඳව කතා බහ කරනකොට ඔය මාතෘකාවට අදාළව ඔය කියන තුන් දෙනා ගැනම කතා කරනවා. මොනවද? ශ්‍රී ලංකාවේ ගැමි නාගරික ජනවාස, ශ්‍රී ලංකාවේ නාගරික ජනවාස සහ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනවාස කියන වර්ග තුන පිළිබඳව තමයි අපි දීර්ඝව කතා බහ කරන්නේ. හොඳයි. එහෙමනම් අපි ඔය කියපු මාතෘකාවට මෙහෙම සඳහන් කරගමු. ලියන්න. ශ්‍රී ලංකාවේ මානව ජනවාස වර්ග පිළිබඳව සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ මානව ජනවාස වර්ග පිළිබඳව සලකා බැලීමේදී ලෝකේ මානව ජනවාස සම්බන්ධයෙන් සිදු කළ වර්ගීකරණය ලෝකේ මානව ජනවාස සම්බන්ධයෙන් සිදු කළ වර්ගීකරණය මෙහිදී සැලකිල්ලට ගත හැකිය. මෙහිදී සැලකිල්ලට ගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ මානව ජනාවාස එක කමාවක් දාලා අංක 1 නාගරික ජනාවාස දෙක ග්‍රාමීය ජනාවාස තුන ගැමි නාගරික ජනාවාස වශයෙන් වර්ග තුනකට බෙදා දැක්විය හැකිය. හොඳයි. දැන් අපි නම් අනුමාතෘකාවකට ගමු ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාස. හොඳයි ළමයි දැන් මේ වෙනකොටත් ඕගොල්ලෝ දන්නවා නාගරික ජනාවාසයක් නිර්වචනය කරන්න නේද? දැන් ග්‍රාමීය සහ නාගරික කියන වර්ග දෙකේ වෙනස දන්නවනේ. නාගරික ජනාවාසයකට එනකොට අපි දන්නවා ජන සංඛ්‍යාව වැඩි, ජනඝනත්වය වැඩි. ඒ වගේම භූමිය යෙදවීම සම්බන්ධයෙන් බලනකොට ආර්ථික කටයුතු වලට වඩා ඉදිකිරීම් කටයුතු සඳහා තමයි භූමිය වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම දෛනික සංචලතාවලදී අපිට පේනවා ප්‍රදේශය තුලට වන දෛනික සංචලතා බොහොම ඉහළ ගේක තියෙනවා නාගරික ප්‍රදේශවල. ඊළඟට සේවා නියුක්තිය තුල අපිට පේනවා කෘෂි අංශයේ ප්‍රමුඛ ප්‍රාථමික ආර්ථික කටයුතු වලට වඩා කර්මාන්ත හා සේවා කියන අංශ දෙකේ සේවා නියුක්ත වෙච්ච ප්‍රමාණය වැඩි. නේද? හිම් ස්වභාවයක් තමයි අපිට පේන්නේ නාගරික ජනාවාසවල. ඒතර අපි මෙතෙන්දී බලන්න ඕනේ. දැන් අපිට නගරයක් නිර්වචනය කරගන්න ඔය කියන කරුණු ටික එකතු කරගෙන කරන්න පුළුවන්. අපි බලන්න ඕනේ ශ්‍රී ලංකාව කියන රට මේ
ජනාවාස පද්ධතිය තුල තියෙන යම්කිසි කොටසක් නගර විදියට තෝරගන්නේ කොහොමද කියන එක. නේද? අපි දන්නවනේ ලංකාවේ ජනාවාස පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය තුල තියෙන එක්තරා කොටසක් තමයි නාගරික කියලා වෙන් කරගෙන තියෙන්නේ. මේ වෙන් කර ගැනීම කරලා තියෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් බලන්න වෙනවා. නේද? අපි දන්නවා අපේ රටේ අපි ග්‍රාමීය ජනාවාසයකින් නගරයක් වෙන් කරගන්න නිර්වචනයක් විදිහට මේ නිර්ණායකයක් විදිහට පාවිච්චි කරන්නේ පරිපාලන කාර්ය. නේද? පරිපාලන කටයුත්ත තමයි පාවිච්චි කරන්නේ. එතෙන්දී අපි දන්නවා අපේ රටේ නගර කියලා පිළිගත්තේ කාලයක් යනකම් මොනවද? එකක් මහා නගර සභා. ඊළඟට නගර සභා. නේද? නගර සභා. ඊළඟට අංක 3 ප්‍රාදේශීය සභා. මෙන්න මේ කියන බල ප්‍රදේශවල තියෙන ජනාවාස තමයි නගර කියලා සැලකුවේ. නේද? මේ බල ප්‍රදේශවල තිබිච්ච ජනාවාස තමයි නගර කියලා සැලකුවේ යම් කිසි කාලයක් වෙනකම්. නේද? යම් කාල වකවානුවක් වෙනකම්. අවද වෙනකම්ද මේ තුනම නගර කියලා සැලකුවේ 1987 ව්‍යවස්ථා සංශෝධනයේ සිදුවන තෙක් දක්වා පමණයි. නේද? 1987 ව්‍යවස්ථා සංශෝධනයේ සිද්ධ වෙනකම් මේ තුනම තමයි සැලකුවේ. ඒ නිසා අපිට පේනවා 1981 ජනසංගණනය වෙනකොට ශ්‍රී ලංකාවේ නගර සංඛ්‍යාව 134යි. ශ්‍රී ලංකාවේ නගර සංඛ්‍යාව 134ක් තිබුණා. ඇයි මේ තුනම සැලකුවන්නේ? හැබැයි අපි දන්නවා 87 සිද්ධ වෙච්ච සංශෝධනයත් එක්ක අපේ රටේ නගර පද්ධතිය තුල තිබුණු ඒ වෙනකොටත් සලකා බැලුණු මෙන්න මේ ප්‍රාදේශීය සභා සීමාවන් තුල තිබිච්ච මේ සීමාවන් තුල තිබිච්ච ඒකක නගර ඒකක නැත්නම් ජනාවාස ඒකක නගර කොට සලකන්න බෑ කියලා තීරණයකට ආවා. ඒ තීරණයේ ප්‍රතිඵලය තමයි අද වෙනකොට අපිට පේනවා මෙන්න මේ 134ක්ව තිබුණු නාගරික ඒකක සංඛ්‍යාව අද වෙනකොට අපිට පේනවා 64ක් දක්වා පහළ වෙලා තියෙනවා. එයි කලින් ප්‍රාදේශ සභා වලට එන්න කලින් ප්‍රාදේශ සභා සීමාවන් තුල තිබුණු සමහර ජනාවාසත් නගර කියලා සැලකුවා. හැබැයි මෙන්න මේ 81න් පස්සේ 87න් පස්සේ මේවා සලකන්නේ නැති නිසා තමයි දෙවන්ත නගර සංඛ්‍යාවේ කප්පාදුවක් සිද්ධ වෙලා අපේ රටේ නගර සංඛ්‍යාව 64ක් දක්වා පහළ වෙලා තියෙන්නේ. 64ක් දක්වා පහළ වැටීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට බලන්න අපේ රටේ ඇත්තටම නාගරීකරණ ප්‍රතිශතය ගත්තාම 118යි. 118යි. කිසියම් වූ රටක් නාගරීකරණයට ලක් වෙච්ච රටක් බවට පත් වෙන්න නම් අවම වශයෙන් නාගරීකරණ ප්‍රතිශතය 150 පැනලා තියෙනවා. 150 පැනලා තියෙන්න ඕන ළමයි. හැබැයි අපේ රටේ නාගරීකරණ ප්‍රතිශතය මෙන්න අගේ 118යි. ඒකට හේතුව තමයි අර 134ක් වෙලා තිබිච්ච සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වීමකට ලක් වුණා. ඒ නිසා බොහෝ අය නාගරීකරණය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බොහෝ අය කියන්නේ අපේ රටේ තියෙන සැඟවුණු නාගරීකරණයක්. සැඟවුණු නාගරීකරණයක් කියලා. ඒ කියන්නේ අර ප්‍රාදේශ සභා පනතේ ආවත් එක්ක මේ අයින් කළා දාන්න සිද්ධ වෙච්ච ටිකක් ඇත්තට මේගොල්ලෝ කියන්නේ නගර කොට සලකන්න ඕනේ කියලා. එහෙම වුණොත් අපේ රටේ නාගරීකරණ ප්‍රතිශතය 48ක් විතර වෙයි කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. හරි නගර පිළිබඳව අධ්‍යයනය කරපු අය. කොහොම නමුත් අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ නගරයක් කියලා පිළිගන්නේ මොකද්ද? මහනගර සභා සහ නගර සභා කියන සීමා කලාප දෙකේ තියෙන ජනාවාස පමණමයි. නමුත් අපිට මේ කතාව බැහැර කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා මේ සම්පූර්ණ සිදුවීම ලියන්න. අපි ඒක ලියමු. මාතෘකාව ලිව්වනේ ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාස කියලා. ඒක යටතේ ලියන්න. සාපේක්ෂව ජනසංඛ්‍යාව හා ජනඝනත්වය වැඩි. සාපේක්ෂව ජනසංඛ්‍යාව හා ජනඝනත්වය වැඩි. ආර්ථික ප්‍රදේශයට වඩා ඉදිකල ප්‍රදේශය විශාල වූ. ආර්ථික ප්‍රදේශයට වඩා ඉදිකල ප්‍රදේශය විශාල වූ. ජීවත් වන ජනසංඛ්‍යාවෙන් වැඩි පිරිසක් ප්‍රාථමික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වන්නා වූ.
ප්‍රාථමික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වන්නා වූ ප්‍රාථමික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වන්නා වූ දෛනික සංචලතාවලදී ජනාවාසය තුලට සිදුවන දෛනික සංචලතා වේගවත් වූ මානව ජනාවාස නාගරික ජනාවාස වශයෙන් හඳුනාගත හැකිය. අනුච්ඡේදික ලියන්න. ශ්‍රී ලංකාව ග්‍රාමීය හා නාගරික ජනාවාස වෙන් කර ගැනීමට පරිපාලන කාර්ය නැමැති මිනුම් දණ්ඩ භාවිත කරයි. ඒ අනුව 1987 වන තෙක් ශ්‍රී ලංකාව නගරයක් වශයෙන් පිළිගන්නේ මහනගර සභා නගර සභා සහ සුළු නගර සභා මගින් පාලනය වන ප්‍රදේශවල පැවති මානව ජනාවාස පමණි. නමුත් 1987 ප්‍රාදේශීය සභා පනතින් පසුව සුළු නගර සභා මගින් පාලනය වන ප්‍රදේශවල පැවති ජනාවාස නගර ලෙස
නගර ලෙස නොසැලකීමට නගර ලෙස නොසැලකීමට තීරණය කර තිබේ. තීරණය කර තිබේ. ඒ අනුව 1981 ජනසංගණන වාර්තාවේ 1981 ජනසංගණන වාර්තාවේ නගර 134ක් සඳහන්ව තිබුණද නගර 134ක් සඳහන්ව තිබුණද වර්තමානයේ වන විට එම සංඛ්‍යාව 64ක් දක්වා පහත බැස තිබේ. 64ක් දක්වා පහත බැස තිබේ. හොඳයි ළමයි දැන් අපිට පුළුවන්කම තියෙනවා ඔය කියන විදිහට දැන් අපි දන්නවනේ අපේ රටේ නගර තියෙන්නේ 64යි නේද සංඛ්‍යාත්මකව ගත්තාම 64යි. එතකොට ඔය නගර 64න් අපිට පේනවා ජනසංඛ්‍යාව නොගත්තාම මහා විශාල නගර 7ක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 10කට වඩා වැඩි ජනසංඛ්‍යාවක් වාසය කරන නගර කීපයක් අපිට හම්බ වෙනවා. නේද? නගර 7ක් අපිට හඳුනා ගැනීමේ හැකියාව ලක්ෂයකට වඩා වැඩි ජනසංඛ්‍යාවක් වාසය කරන නගර 7ක් අපිට හම්බ වෙනවා. හරි? අපි ඒව හඳුනා ගන්නයි හදන්නේ. එහෙනම් මෙහෙම ලියන්න අලුතෙන් ඉහත සඳහන් කළ නගර පද්ධතිය තුළ ජනසංඛ්‍යාව ලක්ෂයකට වඩා වැඩි වූ නගර කීපයක් හඳුනාගත හැකිය. උදාහරණ පාලා කොලම් දෙකකට වෙන්න ලියන්නේ නගරයේ වම් පැත්තට ලියන්න දකුණු පැත්තට ජනසංඛ්‍යාව ලියන්න. කොළඹ නගරය මට විනාඩියක් දෙන්න හදිසි හැමතුමක් එනවා මම ඒකට ආන්සර් කරලා
හොඳයි. පළවෙනි එක අපි කෝ කොළඹ. කොළඹ ජනසංඛ්‍යාව ලියන්න 7,52,933යි. 7,52,993යි. හරි. අන්න ඒ වගේ වෙන්න දෙපැත්තට වෙන්න සංඛ්‍යා තත්ත්ව ටික අපි ලියමු. ඊළඟට දෙහිවල ගල්කිස්ස. ඒක එකක් ඈ. දෙහිවල ගල්කිස්ස කියන්නේ එකක්. දෙහිවල කෙටි එකක් ගල්කිස්ස. දෙහිවල ගල්කිස්ස. 2,45,974ක්. ජන සංඛ්‍යාව 2,45,974යි. ඊළඟට තුන්වෙනි කෙනා මොරටුව. මොරටුව 2,07,755යි. 2,07,755යි. 207යි 755යි. ඊළඟට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 1,35,806යි. 1,35,806යි. ඊළඟට මීගමුව. මීගමුව 1,27,754යි. 1,27,754යි. ඊළඟට මහනුවර. මහනුවර 1,25,351යි. 1,25,351යි. ඊළඟට කල්මුනේ. කල්මුනේ 1,06,783යි. 1,06,783යි. හොඳයි. දැන් ඔබට පැහැදිලි එතකොට අපේ රටේ නගර තියෙන්නේ 64යි සංඛ්‍යාත්මකව ගත්තාම. මේ 64න් ප්‍රමුඛ පිළි 7 දෙනා තමයි ඉදිරිපත් කළේ. නේද? පළවෙනි තැනට පත් වෙන 7 දෙනාගේ ලැයිස්තුව තමයි දුන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙන ඔය හැරෙනකොට තවත් තියෙනවනේ නගර 50කට වඩා වැඩි සංඛ්‍යාවක් නේද? 50කට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. මේ නගර අපිට නගර පිළිබඳව කරන අධ්‍යයනයකදී වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට. නේද? වර්ගීකරණය කරන්න පුළුවන් කොටස් දෙකකට. මම කියලා තියෙනවා හැමදාම වර්ගීකරණයක් කරනවා නම් සාධාරණ හේතු ඇතුව තමයි වර්ගීකරණය කරන්න ඕනේ. නේද? එකක් තමයි මේව වර්ග කරන්න පුළුවන් නිර්ණායකයක් තමයි ජන සංඛ්‍යාව. ජන සංඛ්‍යාව. දැන් ඔබ දැක්කා කොළඹ නගරේ ගත්තාම ලක්ෂ 7ක් විතර ඉන්නවා. කල්මුනේට ගියාම ලක්ෂයක් විතර ඉන්නවා. නේද? ජන සංඛ්‍යාව සරලව වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා මේ නගර වර්ග කරන්න පුළුවන් තවත් නිර්ණායකයක් තමයි කාර්යය. ඒ කියන්නේ නගරයේ කෙරෙන කටයුත්ත. දැන් අපි දන්නවා ඉතින් එතන පොඩි සංකීර්ණතාවයක් තියෙනවා. මොකද්ද? නගරයක් කිව්වම කාර්යයන් රසක් එකතු වෙච්ච තැනක් නෙලාමයි. නේද? වෙළඳ කටයුතුත් තියෙනවා. අධ්‍යාපන කටයුතු තියෙනවා. බැංකු කටයුතුත් තියෙනවා. රක්ෂණ කටයුතුත් තියෙනවා. ප්‍රවාහනයක් තියෙනවා. නේද? ඊළඟට වෙනත් ආර්ථික කටයුතු. ඊළඟට ආරක්ෂක කටයුතු, පරිපාලන කටයුතු නේද? ඔයගේ කාර්යයන් රසක් එකතු වෙච්ච මූලයක් තමයි කේන්ද්‍රයක් තමයි නගරයක් කියන්නේ. නගරයක් කියලා කියන්නේ. ඒතර අපිට පේනවා කාර්යයන් අතින් ගත්තාම දැන් ඔය කියන හැම කාර්යයක්ම පාගේ පොඩි නගරේ ඉඳලා ලොකු නගරයට හැම එකේම තියෙනවා. නේද? පරිපාලන කටයුතු ගත්තාම හැම එකේම තියෙනවා. වෙළඳ කටයුතු ගත්තාම හැම එකේම තියෙනවා. එතකොට කාර්යයන් අතින් නගරයක් කොහොමත් සංකීර්ණයි. මේ කියන්නේ ඒක නෙමෙයි. සමහර නගර විශේෂ වෙලා තියෙන එක කාර්යයකට. දැන් ඔයගලන්ට මහනුවර කියන නගරේ කියපු ගමන්ම මහනුවර නගරයේ තියෙන වෙළඳ කටයුතු, ඊළඟට අධ්‍යාපන කටයුතු, ඊළඟට බැංකු කටයුතු, ඊළඟට කතා කරන ඔය කියන පරිපාලන කටයුතු, ආරක්ෂක ඔය ඔක්කොම තියෙනවා. හැබැයි මහනුවර කියපසෙනින් අපිට මතක් වෙන්නේ ලෝකයේ තියෙන සංස්කෘතික නගරයක් විදිහට තමයි මහනුවර අපි හඳුනගන්නේ. නේද? මහනුවර කියන්නේ සංස්කෘතික නගරයක්.
ඊළඟට අපිට කියපු ගමන් කොළඹ නගරය කියලා මතක් වෙන්නේ අනිකුත් කාර්යයන් ඔක්කොම එකතු වෙච්ච තැනක් නගරයක් තමයි. හැබැයි පටස් ගාලා මතක් වෙන්නේ වෙළඳ කටයුතු. වෙළඳ කටයුතු. හැබැයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කිව්වම එතනත් අර කියපු ඔක්කොම කටයුතු ටික එකතු වෙලා තියෙනවා තමයි. ඔක්කොම කටයුතු ටික එකතු වෙලා තියෙනවා තමයි. හැබැයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කියපුවම අපිට මතක් වෙන ටක් ගාලා පරිපාලන කටයුතු. ඉස්මතු වෙලා පේනවා. නේද? ඉස්මතු වෙලා පේනවා. එහෙනම් ඔන්න බලන්න අපේ රටේ නගර වර්ග කරන්න පුළුවන් පදනම් සාධක දෙකක් අරගෙන. එකක් තමයි ඒ නගරේ ජීවත් වෙන අවම ජනසංඛ්‍යාව සැලකලට අරගෙන වර්ග කරන්න පුළුවන්. දැන් ඔබ මේ වෙනකොටත් දන්නවා ඒක. නේද? ලෝකයේ තියෙනවානේ ජනසංඛ්‍යාව අනුව වර්ග නගර වර්ග කරන ක්‍රමයක්. ජනසංඛ්‍යාව 20000ට වඩා අඩුව කුඩා නගර. කලින් අපි ඉගෙනගෙන තියෙනවා. නේද? ජනසංඛ්‍යාව 20000යි ලක්ෂය අතර ජීවත් වෙන එකක් නම් අපි ඒගොල්ලන්ට කියන්නේ මධ්‍ය ප්‍රමාණයේ නගර. ඊළඟට ජනසංඛ්‍යාව ලක්ෂය දශලක්ෂය අතර සීමාවක ඉන්නවා නම් ඒවට අපි කියන්නේ මහනගර. නේද? දශලක්ෂය නැත්නම් මිලියනට වඩා වැඩි ජනසංඛ්‍යාවක් ඉන්නවා නම් මිලියන නගර. මිලියන 10 ඉක්මවලා ඉන්නවා නම් දැවැන්ත නගර. කොහොමද කිව්වේ? දැන් උතන පැහැදිලිවම අපිට මිලියන නගරත් නැහැ දැවැන්ත නගරත් අපේ රටේ ඉන්නේ. ඒ නිසා අයින් කරලා දාන්න පුළුවන්. එතකොට අපිට තියෙනවා ජනසංඛ්‍යාව නොකරන වර්ගීකරණයේදී ලංකාවේ නගර වර්ග තුනක් හඳුනාගන්න. මධ්‍ය ප්‍රමාණය, කුඩා ප්‍රමාණය සහ මහා පරිමාණ නගර කියන වර්ග තුනක් අපේ රටේ තියෙනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් ඔන්න බලන්න දැන් අපි ඊළඟ ඡේදයෙන් කියමු ශ්‍රී ලංකාවේ නගර පද්ධතිය නිර්ණායක දෙකක් සැලකලට අනුව වර්ගීකරණය කිරීම කරන්න පුළුවන්. නිර්ණායක දෙක තමයි ජනසංඛ්‍යාවයි නගරයේ කිරණ කාර්යය. නේද? අපි ලියමු අලුත් ඡේදයක. ලියන්න. මේ වන විට ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති. මේ වන විට ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති නගර පද්ධතිය ප්‍රධාන නිර්ණායක දෙකක් සැලකිල්ලටගෙන ප්‍රධාන නිර්ණායක දෙකක් සැලකිල්ලටගෙන වර්ගීකරණය කළ හැකිය. එනම් අංක 1 ජනසංඛ්‍යාව සලකා වර්ග කිරීම. අංක 2 කාර්ය සලකා කෙරෙන වර්ගීකරණය. හොඳයි. එහෙනම් අපි අනුමාත්‍රිකාවකට ගමු ජනසංඛ්‍යාව සලකා වර්ග කිරීම. හරි. එහෙනම් අපි ඒ යටතේ ලියමු මේන් අදහස් වන්නේ සලකා බලන නාගරික ජනාවාසය තුළ ජීවත් වන ජනසංඛ්‍යාව සැලකිල්ලටගෙන නගර වර්ග කිරීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ නගර
ඒ අනුව ශ්‍රී ලංකාවේ නගර ප්‍රධාන කාණ්ඩ තුනකට පහත පරිදි වර්ග කළ හැකිය. එක කුඩා නගර අපි ලියමු කුඩා නගර කියලා කියන්නේ මොනවද කියලා. කියන්නේ මෙහෙම ඉස්සරහින් කෙටියක් දාලා සලකා බලන නාගරික ජනාවාසය තුළ ජීවත් වන ජනසංඛ්‍යාව විසිදහසට වඩා අඩු නම් ඒවා කුඩා නගර නමින් හැඳින්වේ. උදාහරණ කෑගල්ල, අපුතලේ, කුලියාපිටිය, හොරණ, අංක 2 මධ්‍යම ප්‍රමාණයේ නගර. ඒක යටතේ ලියන්න සලකා බලන නාගරික ජනාවාසයේ ජීවත් වන ජනසංඛ්‍යාව විසිදහසක් ලක්ෂයක් අතර අගයක පවතී නම් ඒවා මධ්‍යම ප්‍රමාණයේ නගර වශයෙන් හැඳින්වේ. මොනවාද උදාහරණ? ගම්පහ, මාතර, රත්නපුර,
යාපනය මඩකලපුව ආදී නගර. යාපනය මඩකලපුව ආදී නගර. හොඳයි තුන්වෙනි වර්ගයේ මාතෘකාවට ගන්න විශාල නගර. නැත්නම් මහා පරිමාණ නගර. හොඳයි ඒ ඉස්සරහින් හරි යටින් හරි ලියන්න සලකා බලන නාගරික ජනාවාසයේ සලකා බලන නාගරික ජනාවාසයේ ජනසංඛ්‍යාව ලක්ෂයකට වඩා වැඩි නම් ජනසංඛ්‍යාව ලක්ෂයකට වඩා වැඩි නම් ඒවා මහා පරිමාණ හිවත් විශාල නගර නමින් ඒවා මහා පරිමාණ හිවත් විශාල නගර නමින් හැඳින්වේ. හොඳයි දැන් ඔතෙන්ට උදාහරණ විදිහට ලියන්න පුළුවන් ළමයි අර කලින් කියපු නගර හතම නේද? එතනින් දෙකක් තුනක් ලියන්න ඔතෙන්ට උදාහරණ විදිහට කොළඹ ගැන කිව්වා, දෙහිවල ගල්කිස්ස ගැන කිව්වා, මොරටුව, ඊළඟට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නේද? ඒ වගේ උදාහරණ හතක් කිව්වා. ඒ හතෙන් තුනක් හෝ හතරක් ලියන්න උදාහරණ විදිහට ඔතෙන්ට. හොඳයි අපි එතකොට දැන් ඔය කතා බහ කරලා ඉවර කළේ ලංකාවේ නාගරික ජනාවාස වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට ජනසංඛ්‍යාව සලකා වර්ග කිරීමයි කාර්ය සලකා කරන වර්ගීකරණය නේද? අපි ඊළඟට මාතෘකාවට ගමු කාර්ය සලකා නාගරික ජනාවාස වර්ග කිරීම. නැත්නම් කාර්ය සලකා වර්ග කිරීම. එතෙන්දී පැහැදිලි කිරීමේ අපි අනිවාර්යෙන් කිව යුතු දෙයක් තියෙනවා. මොකද්ද අපි කිව්වේ? අපි කිව්වා නගරයක් ගත්තාම කොහොමත් කාර්ය රාශියක් එකතු වෙච්ච තැනක් තමයි නේද? නගරයක් කිව්වම කාර්යයන් රැසක් එතනට එකතු වෙලා තියෙන එක සාමාන්‍ය ස්වභාවය. හැබැයි මේ කියන්නේ ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාස වර්ග කිරීමේදී සමහර නගර තියෙනවා එක් විශේෂිත කාර්යයක් සඳහාම ප්‍රසිද්ධියට පත් වෙච්ච නේද? එක් විශේෂිත කාර්යයක් සඳහාම ප්‍රසිද්ධියට පත් වෙච්ච නගර ලංකාවේ තියෙනවා. අන්න ඒව තමයි මේ කාර්ය අනුව නගර වර්ග කිරීමේදී අපි වෙන් කර ගැනීම කරන්නේ. හඳුනා ගැනීම කරන්නේ පාවිච්චි කරන්නේ නේද? හොඳයි එහෙනම් අපි ලියමු මේක පැහැදිලි කරලා ඉස්සෙල්ලා. ලියන්න නගරයක් සෑම විටම පරිපාලන කටයුතු ආරක්ෂක කටයුතු වෙළඳ කටයුතු ආදී විවිධ කාර්යයන් ඒකරාශී වූ ස්ථානයක් වේ. එයින් අදහස් කෙරෙන්නේ නගරයක් සෑම විටම කාර්ය අතින් සංකීර්ණ වූ ස්ථානයක් වන බවයි. නමුත්
ශ්‍රී ලංකාවේ ඇතැම් නගර නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් නගර ශ්‍රී ලංකාවේ ඇතැම් නගර එක් විශේෂිත කාර්යයක් සඳහාම එක් විශේෂිත කාර්යයක් සඳහාම එක් විශේෂිත කාර්යයක් සඳහාම ප්‍රසිද්ධියට පත් නගර වේ. එසේ නගර සුවිශේෂී වන කාර්යයන් අතර නගර සුවිශේෂී වන කාර්යයන් අතර අංක 1 පරිපාලන කටයුතු. පරිපාලන කටයුතු. අපි ඒ ඉස්සරහින් කොහොම උදාහරණයක් දාගෙන යමු. පරිපාලන කටයුතු. කවුද පරිපාලන කටයුතු වලට ප්‍රසිද්ධ නගරය අපේ රටේ? ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ඊළඟට 2 සංස්කෘතික කටයුතු. සංස්කෘතික කටයුතු. මොනවද උදාහරණ වෙන්නේ? සංස්කෘතික කටයුතු වලට උදාහරණ සංස්කෘතික නගර වලට උදාහරණ වෙන්නේ කවුද? මහනුවර. මම කලින් කිව්වා. ඊළඟට අනුරාධපුරය. ඊළඟට කතරගම. කතරගම. සර් ගම්පහ නැද්ද? ගම්පහ මොකටද? සංස්කෘතික කටයුතු වලටද? මේ වගේ නෑ. ඔය සංස්කෘතික කටයුතු වලට විශේෂිත නගරයක් විදිහට අපිට ගන්න බෑ ගම්පහ. ඒ වගේම මෙතෙක් කතා කරපු පරිපාලන කටයුතු සඳහා ප්‍රසිද්ධ වෙච්ච නගරයක් විදිහට අපිට ගම්පහ ගන්න බෑ. හරිද? නගර කිව්වම කොහොමත් කාර්යයන් රසක් එකතු වෙලා තියෙනවා. සමහර නගර ඒ කියපු කාර්යයන් අතර එක විශේෂ කාර්යයකට විතරක් ඉස්මතු වෙලා පේනවා. ඒකයි මේ කියන්නේ. පරිපාලන කටයුතු ගැන කතා කරනවා නම් ලංකාවේ භූමිය තුල මතක් වෙන්නේම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විතරමයි. ඊළඟට පරිපාලන මේ මොනවද කියපු සංස්කෘතික කටයුතු ගැන කිව්වහම අනුරාධපුර, පොළොන්නරුව ඊළඟට ඔය කතා කරපු කතරගම ඊළඟට කිව්වා මහනුවර වගේ නගර තමයි එතෙන්දි ඉස්මතු වෙලා තියෙන්නේ. හැබැයි ඒ කියපු නගර අස්සෙත් අර කියපු පරිපාලන කටයුතු තියෙනවා. අර කියපු ආරක්ෂක කටයුතු තියෙනවා. අර කියපු වෙළඳ කටයුතු තියෙනවා. නේද? නමුත් ඉස්මතු වෙලා පේන්නේ එතෙන්දි සංස්කෘතික කටයුත්ත කියන කාරණේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව ප්‍රතිමෝදක හේවත් සංචාරක කටයුතු. ප්‍රතිමෝදක හේවත් සංචාරක කටයුතු. හොඳයි. දැන් බලන්නකෝ ඔය කියන නගරවලත් අර අනික් කාර්යයන් ඔක්කොම තියෙනවා. හැබැයි මෙතෙන්දී මේ නගර ඉස්මතු වෙලා මතුවලා පේන්නේ සංචරණ කාර්යයන් සඳහා සංචාර කර්මාන්තයේ කටයුතු සම්බන්ධයෙන්. මොනවද? එකක් තමයි හික්කඩුව. හික්කඩුව නගරය නේද? ඊළඟට ලංකාවේ නුවරඑළිය නගරය. ඊළඟට බෙන්තොට නගරය නේද? ඔය සම්පූර්ණයෙන්ම සංචාර කර්මාන්තයේ කටයුතු නිසා අනෙක් නගර වලට වඩා ඉස්මතු වෙලා ඉහළට වෙලා පේන අවස්ථා නේද? එහෙනම් අපි ඒකට උදාහරණ ලියමු. බෙන්තොට, බෙන්තොට, හික්කඩුව, බෙන්තොට, හික්කඩුව, නුවරඑළිය. හොඳයි. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාස පද්ධතිය තුළ ජන සංඛ්‍යාව වල වර්ග කරන්න පුළුවන්. සමහර වෙලාවට සමහර නගර කාර්යයක් වෙනුවෙන් විශේෂී වෙනකොට කාර්ය සලකලා ලංකාවේ නගර වර්ග කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ලංකාවේ නගර පද්ධතිය ගත්තාම ඔය හැම එකක් එක්කම සංසන්දනාත්මක අධ්‍යයනය කරලා බලනකොට අපිට පේනවා ලංකාවේ ජන සංඛ්‍යාව අතින් ගත්තා, කාර්යයන් සංකේන්ද්‍රණය අතින් ගත්තා පළවෙනි තැනටපත් වෙන නගරයක් අපේ රටේ තියෙනවා. නේද?
ලංකාවේ නගර ජනසංඛ්‍යාවෙන් ගත්තාම කාර්යාලයෙන් ගත්තාම ප්‍රමුඛ ස්ථානට පත් වෙන නගරේ කවුද? කොළඹ නගරය. නේද? කොළඹ නගරය. මෙන්න මේ නිසා අපි කොළඹ නගරේ හඳුන්වනවා මෙන්න මේ නමින්. කලින් අහලා නැතුව ඇති. නේද? ප්‍රථමතා නගරය. ප්‍රථමතා නගරය. ඒ කියන්නේ ප්‍රථමතා නගරය කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නය ඇහුවොත් මොකද්ද උත්තරය වෙන්නේ? ශ්‍රී ලංකාවේ කාර්ය අතින් සහ ජනසංඛ්‍යාව අතින් ප්‍රමුඛ ස්ථානයට පත්වන නගරය තමයි ප්‍රථමතා නගරය විදිහට හඳුන්වන්නේ. ඒතර ඒකට උදාහරණයක් විදිහට අපේ රටේ දෙන්න තියෙන්නේ කොළඹ නගරයම තමයි. නේද? හරි. ඒ බව අපි ඔතෙන්ටම ලියමු. ලියන්න. ඉහත සඳහන් කළ ජනසංඛ්‍යාව හා කාර්ය යන ඉහත සඳහන් කළ ජනසංඛ්‍යාව හා කාර්ය යන නිර්ණායක සලකා ශ්‍රී ලංකාවේ නගර වර්ගීකරණය කළත් ජනසංඛ්‍යාවතින් සහ කාර්යයක් අතින් ප්‍රමුඛ ස්ථානයට පත්වන්නේ කොළඹ නගරයයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රථමතා නගරය වෙන වර්ණයකින් ඒ වචන ලිව්වනම් හොඳයි. ප්‍රථමතා නගරය වන්නේ කොළඹ නගරයයි. ප්‍රථමතා නගරය වන්නේ කොළඹ නගරයයි. හොඳයි. එහෙමනම් අපි ලංකාවේ නගර වර්ග ගැන කතා බහ කිරීම කළා. නේද? උතරින් ඒ ගැන ඉවර වෙනවා. අපිට ඊළඟට යන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාසවල ප්‍රවණතා. ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාසවල ප්‍රවණතා කියන මාතෘකාව. අපි ඒකට ඉක්මනට යමු. මාතෘකාව ලියා ගන්නකො. ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාසවල ප්‍රවණතා. හොඳයි. දැන් අපි ලෝකයේ නාගරික ජනාවාසවල ප්‍රවණතා කතා කළානේ. මතකද නේද? අර මිලියන් නගර නිර්මාණය වීම, පුරවර නිර්මාණය වීම, ඊළඟට සමූහිත නිර්මාණය වීම ඔය ගැන කතා කළා. ඒතර ඒවා ලෝකයේ ජනාවාසවල ප්‍රවණතා. ඒතර ළමයි අපි මේ දැන් කතා කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාසවල ප්‍රවණතා. ඒ කියන්නේ මේ මාතෘකාව මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ලංකාවේ මේ වෙනකොට හඳුනාගත්ත නාගරික ජනාවාස ප්‍රමාණයක් තියෙනවනේ. 64 හෝ 60 හෝ එහෙම ප්‍රමාණයක් නේද? ඒ නාගරික ජනාවාසවල එදා නොදැක්ක නමුත් වර්තමානය වෙනකොට දකින්න ලැබෙන විශේෂිත ලක්ෂණ තියෙනවා නම් අන්න ඒවට තමයි අපි කියන්නේ නාගරික ජනාවාසවල ප්‍රවණතා කියලා. මොනවද ඒතකොට මේ ප්‍රවණතා කියලා කියන්නේ? එදා නොතිබිච්ච අද වෙනකොට දකින්න ලැබෙන අලුත් දේවල්. මොකක් සම්බන්ධයෙන්ද? ලංකාවේ නගර සම්බන්ධයෙන්. අන්න ඒවට අපි කියනවා නාගරික ජනාවාසවල ප්‍රවණතා කියලා. මොනවද එතකොට මේ නාගරික ජනාවාසවල දකින්න ලැබෙන ප්‍රවණතා? පළවෙනි ප්‍රවණතාවය තමයි කොළඹ පුරවරයක් බවට පත් වීම. නේද? දැන් පුරවර කියන සංකල්පය ඔයගලන්ට අලුත් නෑ.
මම පහුගිය පාඩමේදී පුරවර කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කළා. වේගයෙන් වර්ධනය වන හරනාගරික කලාපයක් තියෙනවා. ඒකට පිටතින් නිර්මාණය වන උපනාගරික කලාපයකුත් තියෙනවා. ඊටත් පිටතින් වර්ධනය වන ගැමිරික කලාපයේ කුඩා නගර ඇතුළත් වන කලාපයකුත් තියෙනවා. ඔන්න ඒ කියපු ස්තර තුනෙන්ම නිර්මාණය වෙච්ච විශාල නාගරික ඒකකයකට තමයි අපි කියන්නේ පුරවරයක්. නේද? පුරවරයක්. එතකොට කොළඹ කියන්නේ එහෙම පුරවරයක් විදිහට වර්ධනය වන තැනක්. කවුද මෙහෙම කියන්නේ? නාගරික සංවර්ධන අධිකාරිය. මේ නාගරික සංවර්ධන අධිකාරිය මේ කොළඹ පුරවරයේ සීමාව නිර්ණය කරනවා. ඒ සීමාව තමයි ඒගොල්ලෝ මුළුමනින්ම හඳුනා ගන්නවා. මේකේ සීමාව බවට පත් වෙලා තියෙන්නේ බස්නාහිර පළාත. බස්නාහිර පළාත විදිහට තමයි හඳුනාගන්නේ. ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි කොළඹ දිස්ත්‍රික්කයයි කළුතර දිස්ත්‍රික්කයයි කියන දිස්ත්‍රික්ක තුනම ඇතුළත් කලාපය තමයි කොළඹ පුරවරයේ සීමාව බවට පත් වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් ඔන්න එක ප්‍රවණතාවක් අපි කතා කළා. ඉස්සෙල්ලා අපි ප්‍රවණතාවක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වමු. ලියන්නකො මේක. ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාස සම්බන්ධයෙන් අධ්‍යයනය කරන විට අතීතයට සාපේක්ෂව වර්තමානයේදී දක්නට ලැබෙන විශේෂතාවන් නාගරික ජනාවාසවල ප්‍රවණතා නමින් හැඳින්වේ. එම ප්‍රවණතා අතරින් අපි පළවෙනි ප්‍රවණතාව කතා කළා. අංක 1 කොළඹ පුරවරයක් ලෙස වර්ධනය වීම. හරි. එයාටද ලියන්න මෙහෙම ශීඝ්‍රයෙන් වර්ධනය වන හර නාගරික කලාපයක් වටා බිහිවන උපනාගරික කලාපයක් ඊට පිටතින් පිහිටි උපනාගරික කලාපයක් ගැමිරික කලාපයක් ඇතුළු සමස්ත නාගරික ඒකකය
පුරවරයක් නමින් හැඳින්වේ. නාගරික සංවර්ධනාධිකාරිය පෙන්වා දෙන ආකාරයට ගම්පහ කොළඹ කළුතර යන දිස්ත්‍රික්ක තුනම ඇතුළත් වන සමස්ත බස්නාහිර පළාත කොළඹ පුරවරයට අයත් වේ. හොඳයි. ඔන්න බලන්න පළවෙනි ප්‍රවණතාවය එතකොට ඒගොල්ලෝ කියනවා කොළඹ පුරවරයක් ලෙස වර්ධනය වෙනවලු. ඊළඟට දෙවැනි ප්‍රවණතාවය තමයි වියලි කලාපයේ ජනපද අසල පිහිටි නාගරික ජනාවාසවල ජනසංඛ්‍යා වර්ධනය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ වියලි කලාපයේ අපි දන්නවනේ මිනිස්සුන්ට තෙත් කලාපෙන් තෝරාගත් ජනපදිකයන්ට වියලි කලාපෙන් ගිහිල්ලා ඉඩම් බෙදලා දීලා අදිංචි කරනවා. ඒ පදිංචි කරලා දෙනකොට අපි දන්නවා මේ ප්‍රදේශවල නගර අලුතින් ඇති කළා. නේද? නව නගර නිර්මාණය කළා. ඒවැය තමයි ගිහිල්ලා මිනිස්සුන්ට පදිංචි කරලා මිනිස්සුන්ට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දීලා පදිංචි කිරීම කටයුතු කළේ. ඒතර අපිට පේනවා මේ කියන වියලි කලාපීය ප්‍රදේශවල කලකට ඉහත ඉඳලා වේගයෙන් මේ නගරවල ජනසංඛ්‍යා වර්ධනයක් සිද්ධ වුණා. හැබැයි අපිට අද වෙනකොට පේනවා මේ වියලි කලාප ඉදිරියට කරපු මේ ජල යෝජනා ක්‍රම වැඩ කටයුතු බොහොමයක් අවසන් වෙලා. මහවැලිය නේද? ඊළඟට ගල්ඔය උඩවලවේ වගේ ව්‍යාපාර වල වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. ඒ නිසා අලුතෙන් නගර හදලා වියලි කලාපීය ප්‍රදේශ වලට මිනිස්සු කියලා පදිංචි කරලා මේ නගරවල ජනසංඛ්‍යාව වැඩි වෙන ක්‍රියාවලිය දැන් නැවතිලා මන්දගාමී වෙලා. එහෙනම් ඔන්න දැන් අපිට දකින්න ලැබෙන ප්‍රවණතාවය තමයි වියලි කලාපයේ නගරවල ජනසංඛ්‍යාව තිබුණු ශීඝ්‍ර වර්ධනය මන්දගාමී වෙලා තියෙනවා. අපි ලියමු එක දෙවෙනි කාලේ. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ පස්සේ තමයි ඔයගලන්ට ආපහු පණිවිඩයක් දුන්නේ උදේ පන්ති කරන්න වෙන්නේ හවස 6ට පන්ති දාමු කියලා. ඊට පස්සේ ආපහු කවුරු ජනනි පණිවිඩයක් කියලා දුන්නා හවස 6ට පන්තියක් තියෙනවා කියලා. ඒ නිසා මම ආපහු පන්ති 4ට දාගන්න කල්පනා කළා. ඒකට හේතුව තමයි අනිත් අයගෙන් වැඩි අහන්න බලන්න නැතුව 4ටම දාන්න තියෙන එකනේ. අනිත් අය බොහෝ දෙනෙක් කියලා දුන්නා දවසේ ඕන වෙලාවක ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ නිසා මම අනිත් අයගෙන් අහන්න ගියේ නැහැ. දැන් දැම්මා. දැන් හිරුනි සහ ජනනි දෙන්නම පන්තියේ නැහැ. නමුත් මම වීඩියෝ එක රෙකෝඩින් දාලා තියෙන්නේ. ඒ නිසා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේ ගන්න රෙකෝඩින් එක කොහොමද YouTube එකට අප්ලෝඩ් කරලා group එකට link එක එවන්න හෙට උදේ. එතකොට ඔයගොල්ලන්ට ඒක බලලා වැඩ කරගන්න පුළුවන්. මම හිතන්නේ අනිත් දෙන්න සම්බන්ධ වෙන්න නැතුව ඇත්තේ මේ වෙලාවට ඒ දිනකට පන්තියක් වැටලා වෙන්න ඇති. කමක් නැහැ. අපි පාඩුවක් නොවෙන්න මේ විදිහට වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරලා දුන්නා මේ ගන්නට වැඩි කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මම දැක්කා ඔයගොල්ලොත් ඒ සම්බන්ධ වෙලා ඉන්නටත් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා, ආපහු කනෙක්ට් වෙනවා නේද? ඔහොම තමයි හිටියේ. ඒ නිසා වීඩියෝ එක කොහොමත් YouTube එකට දාලා දෙන්න. අපි ලක්ෂණ අන්තිමට ලිව්වේ මොකද්ද? ලක්ෂණ
අපි අන්තිමට ලියපු කාරණේ නම් මට මතකයි කාරණේ අපි පැහැදිලි කළේ වියලි කලාපේ නගරවලට සිදු ජනසංඛ්‍යා වර්ධනය මන්දගාමී වීම නේද? මන්දගාමී වීම. අපි ඒකට හේතු පැහැදිලි කරලා පහලින් ලියමු. ලියන්න ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල ක්‍රියාත්මක වූ මහා පරිමාණ ජල යෝජනා ක්‍රම කීපයක වැඩ කටයුතු අවසන් වීමත් ඒ සමගම තෙත් කලාපයෙන් වියලි කලාපේ ජනාවාසවලට ජනපදිකයන් තෝරාගෙන පදිංචි කරවීමත් වියලි කලාපීය ප්‍රදේශවල නව නගර ඉදිවීමේ කටයුත්ත නිමාවීමත් යන සියලු කරුණු නිසා වියලි කලාපීය ප්‍රදේශවල නගරවල ජනසංඛ්‍යා වර්ධනය මන්දගාමී තත්වයට පත්ව තිබේ. හොඳයි. අපි එමනම් තුන්වෙනි ප්‍රවණතාවයට යමු. නගර වර්ධන වේගය අඩුවීම. දැන් බලන්න අපි දන්නවා අපේ රටේ මේ වෙනකොටත් තියෙන නගර සංඛ්‍යාව ගත්තාම 64යි නේද? නගර වර්ධන වේගය අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ග්‍රාමීය නාගරික සංක්‍රමණ වලදී කොළඹ නගරයට සිදුවන ග්‍රාමීය නාගරික සංක්‍රමණ වල යම් වේගවත් බවක් අපි දැක්කට හැබැයි අනිකුත් නගරවලට මේ ආකාරයෙන් සිදුවන සංක්‍රමණ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල විශාල වශයෙන් ඉල්ලුමක් ඇති වෙලා නැහැ අනිකුත් නගරවලට පදිංචිය සඳහා පැමිණි. කොළඹට තියෙනවා. ඇත්ත. නේද? දැන් බලන්න කල්පනා කරලා මේ ග්‍රාමීය ගම්බද ප්‍රදේශවල ඉඳලා රත්නපුර නගරේ පදිංචිට යන ලොකු ඉල්ලුමක් ඇති වෙලා නැහැ මිනිස්සු යනවා තමයි. නමුත් අර කොළඹට තරම් මහා ලොකු ඉල්ලුමක් ඇති වෙලා නැහැ. ඊළඟට නුවරට යන්න එහෙම ලොකු ඉල්ලුමක් නැහැ මිනිස්සුන්ට. නේද? කුරුණෑගල නගරයට ගිහිල්ලා පදිංචි වෙන්න එහෙම ලොකු ඉල්ලුමක් නැහැ මිනිස්සුන්ට. හැබැයි බස්නාහිර පළාතේ කොළඹ නගරයට තියෙනවා. ඒතර අපිට පේනවා කොළඹ නාගරික වර්ධන වේගයේ සීමිත වුණාට ලෝකේ ලංකාවේ අනිකුත් නගර එක්ක බලනකොට ඒහා සමාන නාගරික වර්ධනයක් අනෙක් නගරවල දකින්න ලැබෙන්නේ නැහැ. නේද? ඒකට හේතුව තමයි ග්‍රාමීය ප්‍රදේශ වලින් නගර කරා එන්න තියෙන අකමැත්ත. ග්‍රාමීය ප්‍රදේශ වල ඉන්න මිනිස්සු කැමති. ඒ දින ආර්ථික කටයුතු වලින් තෘප්තිමත් භාවයට පත් වෙන මිනිස්සු නගර වලට පැමිණී ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට අපේ රට කුඩා රටක්, පුංචි රටක්. ඒ නිසා යම් තැනකට යන්න එන්න හැකියාව හදාගන්න තියෙන ඉතා කෙටි කාලයක් තුළ යාමට ඒමට හැකියාව නිර්මාණය කරගෙන තියෙනවා. මෙන්න මේ වගේ කාරණා නිසා අපිට පේනවා ලංකාවේ නාගරික වර්ධන වේගය ඉතා ශීඝ්‍ර මට්ටමකටපත් වෙලා නැහැ කියන කතාව. අපි එන තුන්වෙනි කාරණේට යමු. නගර වර්ධන වේගය අඩුවෙන් සිදුවීම. ලියන්න මේ අදහස් වන්නේ
මේ අදහස් වන්නේ කොළඹ නගරයට සිදුවන ග්‍රාමීය නාගරික සංක්‍රමණ නිසා එහි නාගරික වර්ධන වේගය ඉහළ මට්ටමක පැවතියත් අනිකුත් නගරවලට සිදුවන ග්‍රාමීය නාගරික සංක්‍රමණ මන්දගාමී වීම නිසා රටේ සමස්ත නාගරික වර්ධන වේගය පහළ මට්ටමක පවතී. හොඳයි. දැන් අපි කතා කළා ප්‍රවණතා කීපයක්. ඊළඟ ප්‍රවණතාවය තමයි පැල්පත් සහ මුඩුක්කු නිර්මාණය වීම. නාගරික ජනාවාස වල තියෙන තවත් ප්‍රවණතාවයක් තමයි පැල්පත් සහ මුඩුක්කු නිර්මාණය වීම. ලියා ගන්න ඔබේ කාරණේ පැල්පත් සහ මුඩුක්කු නිර්මාණය වීම. හොඳයි. දැන් ඔබ දන්නවා පැල්පත් මුඩුක්කු කියන දෙකම මිනිසුන්ට වාසය කරන්න සුදුසු ජනාවාස නෙමෙයි නේද? පැල්පත් කියලා කියන්නේ ඔය తాවකාලික කාඩ්බෝඩ් ඊළඟට රිජිෆෝම් බෝඩ් ඒ වගේ දේවල් පාවිච්චි කරලා නිර්මාණය කරගන්න වාසයට නුසුදුසු ගොඩනැගිලි වලට අපි කියනවා පැල්පත් කියලා. ඒ වගේම ඔබ දැකලා ඇති මුඩුක්කු නේද? ඊට වඩා අර පැල්පත් වලට වඩා ටිකක් හොඳයි. හැබැයි හොඳයි කියලා ඉතින් පදිංචියට දෙකම සුදුසු නැහැ. ලී දඬු භාවිතා කරලා ඊළඟට පොළොවට සිමෙන්ති දාලා ටකරන් තහඩු පාවිච්චි කරලා එනත් ඇස්බෙස්ටෝස් ෂීට් පාවිච්චි කරලා ඒ වගේ ටිකක් අර ස්ථාවර බවක් තියෙනවා පැල්පතකට වඩා නේද? එහෙම බවක් තියෙන ජනාවාස තමයි අපි කියන්නේ මුඩුක්කු කියලා. දැන් ওই මුඩුක්කු වතු ගත්තාම ලංකාවේ කොළඹ නගරය තුල තියෙනවා මුඩුක්කු වතු 1500ක් විතර. හරි? ඒවා තියෙන ගෘහ ඒකක 66000ක් විතර. ඒතර අපිට පේනවා මහා විශාල ජන සංඛ්‍යාවක් මේ පැල්පත් සහ මුඩුක්කු වල ජීවත් වෙනවා වාසය කරනවා නේද? එතකොට අපේ රටේ ඔය කියන පැල්පත් සහ මුඩුක්කු නිර්මාණය වීම මේ මුල් අවදි වල ඉඳලා තිබිච්ච එකක් නෙමෙයි. ඒ නිසා අපි ප්‍රවණතාවක් විදිහට මේක සලකනවා. අපි දන්නවා කොළඹ නගර සීමාව තුළ තමයි මේ ප්‍රබල ගැටලුව තියෙන්නේ. ඒ හැරුණකොට අනෙක් ප්‍රධාන රටේ තියෙන ප්‍රධාන නගර කීපයක මේ ගැටලුව තියෙනවා. නුවරට ගියාම තියෙනවා. ඊළඟට කුරුණෑගලට ගියාම තියෙනවා. නේද? ඒ වගේ විවිධ නගරවල ප්‍රධාන නගර කීපයක මේ ගැටලුව තියෙනවා. මේවා කොහොමද හැදෙන්නේ? පැල්පත් සහ මුඩුක්කු නිර්මාණය වෙන්නේ ඇයි? හේතුව තමයි අපි දන්නවා නාගරික පරිසරයට එකතු වෙන යම් පිරිසක් දෛනික රැකියාවල් නිරත වෙනවා. නේද? දෛනික රැකියාව අඩු ආදායම්ලාභීන් නගරයට එකතු වෙනවා. ඒගොල්ලන් නගරයට ඇවිල්ලා පුළුවන් කමක් නැහැ නගරෙන් ඉඩම් මිලදීගෙන Tamanට අවශ්‍ය කරන නිවස හෝ ඒ අවශ්‍ය වාසස්ථාන නිර්මාණය කරගන්න. මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ දෛනික රැකියාවල නිරත වෙන්නේ උදේට යම් රැකියාවක ඉඳලා හවස උට කීයක් කරවාගෙන කැම් බීම කාලා එහෙම ජීවිතේ ගෙවන කණ්ඩායම. මේගොල්ලන්ට පුළුවන් කමක් නැහැ ලැබෙන ආදායමේ හැටියට. ඒකෙන් යම් මුදලක් ඉදිරි කරලා ඉඩමක් අරගෙන ගෑබ් දොරක් හදාගෙන එහෙම ස්ථිර තත්ත්වයකට එන්න පුළුවන් කමක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ආර්ථික අහේනිය නිසා ඒගොල්ලෝ කරන්නේ නගරයේ තියෙන අත්තර දැමු ගොඩනැගිල්ල. එහෙම නැත්නම් නගරයේ තියෙන
ප්‍රධාන මහාමාර්ගයක් දෙපැත්තෙන රජයට අයිති රක්ෂිත බිමක්. ඇල රක්ෂිතයක්, තුම්රිය රක්ෂිත නේද? මේ වගේ දේවල් පාවිච්චි කළා මේගොල්ලෝ මොකද කරන්නේ? පැල්පත් සහ මුඩුක් පිළි කර ගන්නවා. නගරයෙන් ඈතට යන්න බෑ මේගොල්ලන්ට. මේගොල්ලන් කටයුතු තියෙන නගරේ. සමහර බුලත්තට විකුණන වෙන්න පුළුවන්. කැඳ වර්ග හදලා විකුණන එක වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රස්සාව. ඒතර වෙළඳපොළට ඒගොල්ලන්ගේ තියෙන වෙළඳපොළ ඉක්මනට යන්න එන්න ඕනේ. ඒ නිසා නගරයෙන් දුරස්ථ ප්‍රදේශවල ඉන්නත් බෑ. නගරයෙන් දුරස්ථ ප්‍රදේශවල ඉන්නවා කියලා කියන්නේ අපි දන්නවා ප්‍රවාහණය වෙනුම් අතිරේක මුදලක් වියදම් කරන්න වෙනවා. නේද? අතිරේක මුදලක් යොදවන්න වෙනවා. ඒ බස් ප්‍රයාරක දෙන්න බෑ. ඒ නිසා උපනගර වලට යන්න බෑ. ඇමරිකා කලාපේ උපනගර වලට යන්න බෑ. නේද? අන්න එතකොට මේ මිනිස්සු මොකද කරන්නේ? නගර මැදයේ තියෙන අර කියපු ස්ථාන තෝරාගෙන පැල්පත් සහ මුඩුක් හදාගෙන ඒවෙ ඉන්නවා. හරි? දැන් ඔබ දන්නවා කොළඹ නගරේ ගත්තාම කොයිලවත්ත ඊළඟට ඔරුගොඩවත්ත ඊළඟට කොට් මේ කොයිලවත්ත ඊළඟට කොහෙද කැලණිකංගේ මිටියාවත් ප්‍රදේශ දෙපැත්තෙම හොඳම තැන තමයි ඔයගලන්ට කැලණි පාලමුට්ට කියලා බලන්න පුළුවන් පල්ලෙහා සීමාව පෙනේ පැල්පත් සහ මුඩුක් වල විහිදීම කොහොමද කියලා නේද? ඒතර අපිට පේනවා ඔය කොච්චි කඩේ ඊළඟට පංචිකාවත මරදාන වගේ ප්‍රදේශවලත් ඔය මුඩුක්කු වතු පැල්පත් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒතර මේකත් අපිට පේනවා පැහැදිලිවම මේ කියන නාගරික ජනාවාස වල ප්‍රවණතා ගොඩේ දාලා කතා බහ කරන්න පුළුවන් දෙයක්. මේ වගේ ප්‍රමාණයක මේ වගේ පැල්පත්තා මුඩුක්කු වතු වල 1500කට අඩු ප්‍රමාණයක් තියෙනවා කියලා මම කිව්වනේ. ඒක කොළඹ නාගරික සීමාව තුළ ජීවත් වන සෑම 4 දිනකගේම එක්කෙනෙක් පැල්පත් හෝ මුඩුක්කු වාසියෙකු විදිහට සඳහන් වෙනවලු. ඒ කියන්නේ එහෙම ගණනය කරගෙන තියනවලු මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරපු අය. එහෙනම් ඔබට පේනවා ඇති මේ ගැටලුව මේ තරම් දීර්ඝ ප්‍රබලත්වයට පත්වෙච්ච ගැටලුවක් බව. නේද? හොඳයි. එහෙනම් අපි ලියමු මේ ප්‍රවණතාව පිළිබඳව. ලියන්න ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල අඩුපහසුකම් සහිත නිවාස ඉදිවී තිබෙන අතර ඒවා පැල්පත් සහ මුඩුක්කු වශයෙන් හැඳින්වේ. මේවා පොදුවේ අඩු පහසුකම් සහිත නිවාස නමින්ද හඳුන්වයි. ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ඇතුළු මහනුවර ගාල්ල කුරුණෑගල වැනි ප්‍රධාන නගර කීපයක පැල්පත් සහ මුඩුක්කු ව්‍යාප්ත වීම නිරීක්ෂණය කළ හැකිය. කොළඹ නාගරික සීමාව තුළ හඳුනාගත් පැල්පත් සහ මුඩුක්කු වතු හඳුනාගත් පැල්පත් සහ මුඩුක්කු වතු 1500කට අධික සංඛ්‍යාවක් 1500කට අධික සංඛ්‍යාවක්
පවතින බව හඳුනාගෙන ඇති අතර ඒවා කොච්චිකඩේ කෙසෙල්වත්ත පංචිකාවත්ත තොට්ටලඟ ආදී ප්‍රදේශවල ව්‍යාප්තව තිබේ. මේවා බොහෝමයක් වර්ග අඩි 500කට වඩා අඩු. ගෘහ ඒකක වන අතර කොළඹ නාගරික සීමාව තුල පමණක් 5,50,000කට අධික වූ ප්‍රමාණයක් 5,50,000කට අධික වූ ජන සංඛ්‍යාවක් කොළඹ නාගරික සීමාව තුල වූ පැල්පත් හා මුඩුක්කුවල වාසය කරන බව හඳුනාගෙන තිබේ. හොඳයි. එහෙනම් අපි අදට මෙතනින් මේ කතා බහ අවසන් කරමු. අපි ඊළඟ දවසේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස පිළිබඳ දීර්ඝ කතා බහක් තියෙනවා. අපි ඒක කතා බහ කරලා පාඩම ඉක්මනට ඉවර කරමු. හොඳයි. අද පන්තියට සම්බන්ධ වෙන්න බැරි අයට පණිවිඩය දෙන්න ඒගොල්ලන්ට අවශ්‍ය කරන මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම කොටස් දෙකකට වුණත් ඒක අරන් තියෙන අතරමඟදී විදුලි විසන්ධීමක් වුණා ඔබ දැක්කා. ඒකට අවශ්‍ය කරන කොටස් දෙකම රෙකෝඩින් දාලා අරගෙන තියෙන්නේ. ඒ දෙක එකට එක සම්බන්ධ කරලා හෙට උදේ වෙනකොට YouTube channel එකට වීඩියෝ එක අප්ලෝඩ් කරලා link එක එවන්න. එතකොට ඒක බලලා ඒගොල්ලන්ට වැඩ කටයුතු කරගන්න පුළුවන්. අර මමම මැදිහත් වෙලා කාලේ નિયમિત වෙලාව වෙනස් කරලා පන්තිය වෙන වෙලාවකට දාගන්න ගියාම ලොකු අර්බුද වලට මුහුණ දෙන්න වෙනවා. නමුත් මේ අර්බුදයක් ඇති වුනේ නැහැ. අතරම උදේ 6ට පන්තිය දාගන්න අපි කතා බහ කරගෙන තිබුණේ. නමුත් උදේ තිබිච්ච වාතාවරණයත් එක්ක තිබිච්ච ගැටලුත් එක්ක අපිට පන්ති කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි අපි මේ වෙලාවට පන්ති දාලා මෙහෙම කතා බහ කිරීම කළේ. ඒක ඔබට පාඩුවක් වෙන්න දුන්නේ නැහැ කාටවත්ම. පන්තියෙන් සම්බන්ධ මේ කීප දෙනෙක් වුණාට සම්බන්ධ වෙච්ච බැරි වෙච්ච අයට ඒකට අවශ්‍ය කරන අර කලින් සඳහන් කරපු කාරණේ විදිහටම කරලා ඒ අවශ්‍ය වීඩියෝ එක ලබා දෙන්න. එහෙනම් අද දවසේ කතා බහ කරපු පාඩමේ මොන හරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් පන්ති ඉවර කරන්න කලින් අහන්න පුළුවන්. දැන් ඔයගොල්ලන් මම දැක්ක එනකොට සමහර අයට නේද කට් වෙනවා ආපහු රීකනෙක්ට් වෙනවා ඕම තමයි සම්බන්ධ වුනේ. ඉතින් ඒ වගේ ගැටලු ඇති සමහර නෝට් එකේ අඩුපාඩු ඇති. වීඩියෝ එක දෙන්නේ කොහොමද ගැටලුවක් නැහැ ඔයගොල්ලන්ට ඒක බලලා සියලු දෙනාටම අවශ්‍ය වැඩ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්. එක්කෙනෙක්වත් පාඩමේ ආරම්භයේ ඉඳලා අවසාන වෙනකන් එක දිගට හිටියේ නැහැ නේද? හරි වරින් වර කට් වෙවි තමයි ආවේ. ඒ නිසා වීඩියෝ එක හැමෝටම වැදගත් වෙයි. හොඳයි එහෙනම් ගැටලුවක් නැත්නම් අපි උතනින් අද වැඩ කටයුතු අවසන් කරමු. සියලු දෙනාට සුබ දවසක් වේවා. ආයුබෝවන්.